ආයිබෝවන් A-level ICT සිලබස් එකේ දෙවෙනි එකකේ යුනිට් 2 එකේ පාඩම් ගැන අරන් එන වීඩියෝ සීරීස් එකේ අලුත් වීඩියෝ එකක් එක්ක තමයි මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ. එතකොට මේ වෙනතුරු අපි කතා කරපු දේවල් ගැන චුට්ටක් මතක් කරොත් මම අවසාන වීඩියෝ එකේ කතා කරේ වොන් නියුමාන් ආකෘතිය සහ වොන් නියුමාන් ආකෘතියේ සංරචක ගැන කතා කරලා අපි අවසන් කරේ බස් ගැන කතා කරලා තමයි අවසානයේ නතර කරේ. එතකොට මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෙවුම් ඉෂ්ට චක්‍රය නැත්නම් patch execute cycle කියන එක ගැන. එතකොට මේ මොකද්ද මේ patch execute cycle එක? කොහොමද අපිට මේක හමුවන්නේ? මේක අපි කතා කරද්දී විශේෂයෙන්ම අපි දැන් CPU එක ගැන එහෙම ටිකක් කතා කරලා තියෙන්නේ මධ්‍ය සැකසුම් මේකකය ගැන. අපි දන්නවා පරිගණකයේ මොළය කියලා හඳුන්වන්නේ අපි CPU එක. එතකොට වොන් නියුමාන් ආකෘතියේදී අපි දැක්කා මේ CPU එකේ තියෙන කොටස් වල තියෙන වැදගත්කම. එතකොට මෙන්න මේ CPU එකෙන් යම්කිසි උපදේශයක් ක්‍රියාත්මක කරනකොට CPU එකෙන් යම්කිසි උපදේශයක් ක්‍රියාත්මක කරද්දී අන්න අර ක්‍රියාත්මක කරන උපදේශය ක්‍රියාත්මක වෙන විදිය පැහැදිලි කරන ආකෘතියක් තමයි මේ සෙවුම් ඉෂ්ට චක්‍රය කියලා කියන්නේ. එතකොට CPU එකට උපදේශයක් ක්‍රියාත්මක කරන්න එයා නිතරම RAM එකත් එක්ක අන්තර්ක්‍රියා කරනවා. නැත්නම් RAM එකත් එක්ක එකතු වෙලා තමයි මේ ක්‍රියාව කරන්න කියලා දන්නවා. ඒකින්ද තමයි මෙහෙයුම් පද්ධතියක් මගින් මේ process නැත්තම් මේ ක්‍රියායන කියන ඒවා කළමනාකරණය කරනවා. අපි මෙහෙයුම් පද්ධති පාඩමේදී ඒව ඉගෙන ගන්නවා. ඒ වගේම මතකය කියන එකත් කළමනාකරණය කරනවා. හේතුව අපි අද වැඩ කරන්නේ වර්තමානයේ අපි වැඩ කරන්නේ බහුකාර්ය මෙහෙයුම් පද්ධති. එහෙම නැත්නම් එක කම්පියුටරයක් පාවිච්චි කරලා අපි එකම වෙලාවේ වැඩ කිහිපයක් ඉටු කර ගන්නවා. මම දැන් මේ බෝඩ් එකේ මේක දක්වලා තියෙනවා පොඩ්ඩක් වෙලාව යන එක අඩු කරගන්න. එතකොට මේ සෙවුම් ඉෂ්ට චක්‍රය ටිකක් ඔයාලට දැන්ට මේ පාඩම දැකපු කට්ටිය ඉගෙන ගත්ත කට්ටිය චුට්ටක් බලනවා ඇති මේ අපි ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ සෙවුම් ඉෂ්ට චක්‍රයක් නෙවෙයිනේ දැකලා තියෙන්නේ කියලා. ගොඩක් වෙලාවට මේ අපි දැනට පාවිච්චි කරන්නේ ඔයාලට උගන්වන්න පාවිච්චි කරන සෙවුම් ඉෂ්ට චක්‍රය ටිකක් මෙච්චරම සංකීර්ණ නෑ වගේ පේන්නේ සරල විදියට. නමුත් මම අද ඔයාලට පෙන්වන්න අදහස් කරේ 2011 ප්‍රශ්න පත්‍රයේ A-level ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් අහලා තිනවා සෙවුම් ඉෂ්ට චක්‍රය අඳින්න කියලා. එතකොට අන්න ඒ සෙවුම් ඉෂ්ට චක්‍රය වෙනුවෙන් පේපර් මාකින් ස්කීම් එකේ තියෙන සෙවුම් ඉෂ්ට චක්‍රය තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට මේ සෙවුම් ඉෂ්ට චක්‍රයත් දැන්ට අපේ ටීචර් ගයිඩ් එකේ තියෙන සෙවුම් ඉෂ්ට චක්‍රයත් අතර ලොකු වෙනසක් නැහැ. පොඩි එක පියවරක් විතරක් අමතරව මේක දැක්වෙනවා. ඉතින් අපි බලමු සෙවුම් ඉෂ්ට චක්‍රය ගැන. එතකොට මම මේක පැහැදිලි කරොත් අපි කිව්වා මේක අවශ්‍ය වෙන්නේ ප්‍රොසෙසර් එකට එන උපදේශයක්. එහෙම නැත්නම් මේ උපදේශයක් කියලා අදහස් කරේ ප්‍රොසෙසර් එක පාවිච්චි කරලා මොන හරි ප්‍රෝග්‍රෑම් එකක් වැඩ කරද්දී අන්න ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් වැඩ කරන්නේ මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් කියන ඒවා, උපදේශ කියන ඒවා. එතකොට මේ උපදේශයක් ක්‍රියාත්මක වෙනකොට ක්‍රියාත්මක වෙද්දී ක්‍රියාත්මක වෙන විදිය තමයි මේ දක්වලා තියෙන්නේ. මේක මේ ආරම්භයෙන් පස්සේ තියෙනවා මේ ඊළඟ උපදේශය ලබා ගැනීම කියලා. මොකද මේ ප්‍රෝග්‍රෑම් එකක මේ වගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ගොඩක් තියෙනවා. එතකොට මේක චක්‍රාකාරව සිද්ධ වෙන හින්දා මෙහෙම ඇවිල්ලා මේ ඊතල වලින් ආයෙත් මේ ඊතල උඩට ගිහිලා තියෙනවා. යාට පේනවා මේ ආකාරයට චක්‍රාකාරව සිද්ධ වෙන හින්දා තමයි මේකට සෙවුම් ඉෂ්ට චක්‍රය කියලා කියන්නේ. එතකොට සෙවුම් ඉෂ්ට චක්‍රය ආරම්භ වෙනවා. ඒ වගේම සෙවුම් ඉෂ්ට චක්‍රය අවසන් වෙන්නේ යම් අවස්ථාවක තවත් උපදේශ නැත්නම් ක්‍රියාත්මක කරන්න ඔන්න සෙවුම් ඉෂ්ට චක්‍රයේ වෙලාවේදී අවසන් වෙනවා. එතකොට මේ අතරවාරදී කරන දේවල් ගැන කතා කරොත් මේ ඊළඟ උපදේශය කියන එක ලබා ගන්නේ ප්‍රොසෙසර් එකට උපදේශ එන්නේ කොහේ ඉඳන්ද? අපි දැන් ආකෘතිය ගැන කතා කරපු හින්දා දන්නවා ප්‍රොසෙසර් එකට උපදේශ එන්නේ වොන් නියුමාන් ආකෘතියේදී අපි දැක්කා
ප්‍රධාන මතකයේ ඉඳලා තමයි උපදේශය එන්නේ. එතකොට ඔන්න ප්‍රොසෙසර් එකට උපදේශය එන්නේ ප්‍රධාන මතකයේ ඉඳලා. එතකොට ඊළඟ උපදේශය ලබා ගන්නවා කියලා දාලා තියෙන හේතුව මේක උපදේශ විශාල සංඛ්‍යාවක් උපදේශ ලබා ගන්නවා. අන්න ඒකින් තමයි ඔන්න ඊළඟ උපදේශය ලබා ගත්ත කියන අපි පළවෙනි වතාවේදී නම් උපදේශයක් ලබා ගත්තා කියලා හිතමු. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එකක් කියලා එකක් තියෙනවා. ඒකට අපි කැටියෙන් PC කියලාත් කියනවා. මේ ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එක එකකින් ඉහළ දමනවා. හේතුව දැන් උදාහරණයක් හැටියට ඔයාලට කිව්වොත් ඔයාට වට 10ක් දුවන්න කියලා මම කිව්වොත් ඔයා එක වටයක් සම්පූර්ණ කළාට පස්සේ මම කියනවා 1යි කියලා. එතකොට ඒ විදිහට එක උපදේශයක් වැඩ කරා කියලා ඒක කවුන්ට් කරගන්න පාවිච්චි කරන ඒකකයක් තමයි මේ ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එක. එතකොට ඊළඟ එකට යන්න අපට උපකාරී වෙනවා මෙන්න මේ ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එක කියලා සරලව මතක තියාගන්න. දැන් OS පාඩමේදී වගේ ඔයා මේ වගේ දේවල් ගැන තව දුරටත් වැඩිපුර ඉගෙන ගන්නවා. එතකොට උපදේශය විකේතනය කරනවා. ඒ කියන්නේ මේ දෙනු ලබන උපදේශය කම්පියුටර් එකේ හાર્ඩ්වෙයාර්ස් වලට තේරුම් ගන්න පුළුවන් ෆෝම් එකකට නැත්තම් තේරුම් කරන්න පුළුවන් තත්වයකට පත් කරන එකට තමයි මේ decode instruction එහෙම නැත්තම් උපදේශය විකේතනය කරනවා කියන්නේ. මෙන්න මේක සිද්ධ වෙන්නේ CPU එකේ කොහෙද කියලා ඔයාලා දන්නවද? මේ විකේතනය කියන එක වෙන්නේ CPU එකේ පාලන ඒකකයේදී තමයි උපදේශය විකේතනය සිද්ධ වෙන්නේ. ඒතර අපි දන්නවා CPU එක ඇතුලේ තියෙන පාලන ඒකකය control unit එක. control unit එක ඇතුලේදී තමයි මෙන්න මේ උපදේශය විකේතනය වීම කියන එක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ උපදේශය ක්‍රියාත්මක කරනවා. මේ ක්‍රියාත්මක කරන එක කරන්නේ කම්පියුටරේ කවුද අර ක්‍රියාකාරියෙක් කෙනා ගණන් හදන තාර්කික මෙහෙයුම් කරන අන්න එයාගේ තුලදී ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ නැවතත් ඔන්න ඊළඟ උපදේශය කරා ගිහිල්ලා ඊළඟ උපදේශය මතකයෙන් ලබාගෙන එයා ක්‍රියාත්මක කරනවා. යම් අවස්ථාවක මේක අවසානය කරා එන්ඩ් එක කරා යන්නේ කොයි වෙලාවටද? තවත් උපදෙස් නැති වුණොත් තමයි මේක අවසානය කරා යන්නේ. එතකොට මේකත් එක්කම මම ඔයාලගේ මේ ටීචර් ගයිඩ් එකේ තියෙන එක මේ පැත්තෙන් අඳින්නම්. ඒකේ තියෙන්නේ ප්‍රධාන මතකයෙන් උපදේශයක් ලබා ගැනීම කියලා පියවරක් තියෙනවා. මම චුට්ටක් මේ මාතෘකා මකලා ඉන්නම්. අපිට මේ ටික මකා ගමු. එතකොට මේකත් චක්‍රයක් විදිහට යන හැටි පෙන්නනවා. ප්‍රධාන මතකයෙන් උපදේශක් කියලා ලියමු. ලබා ගැනීම. ඊට පස්සේ ප්‍රධාන මතකයෙන් උපදේශයක් ලබාගෙන ඒක උපදේශය මොකද කරන්නේ? උපදේශය විකේතනය කරන. උපදේශය විකේතනය කිරීම. ඊට පස්සේ මේ උපදේශය මොකද කරන්නේ? ක්‍රියාත්මක කරනවා. මෙතන ලියන්න උපදේශය ක්‍රියාත්මක කිරීම. නැවත ප්‍රධාන මතකයෙන් උපදේශයක් ලබාගෙන මේ චක්‍රය නැවත වැඩ කරනවා. එතකොට මෙන්න මේ විදිහටත් සරලව දක්වන්න පුළුවන් සෙවුම් මිස්ටර් චක්‍රය. ප්‍රධාන මතක උපදේශයක් ලබා ගන්නවා, විකේතනය කරනවා, ක්‍රියාත්මක කරනවා. එතකොට මේකට fetch execute කියලා කියන්න හේතුව තමයි ඔන්න උපදේශයක් ප්‍රධාන මතකයෙන් ලබා ගන්න එකට අපි කියනවා fetch කියලා. මෙතනදී එන්නේ ඒ උපදේශය තේරුම් ගන්න පුළුවන් විදිහට පත් කරගන්න එක. ඒකට කියනවා අපි decode කරනවා කියලා. ඊට පස්සේ උපදේශය ක්‍රියාත්මක කරන එකට කියනවා execute කියලා. execute.
ඔන්න එතකොට fetch decode execute කියන PRL එක සිද්ධ වෙන හින්දා මේකට fetch execute cycle එක කියලා කියනවා. fetch කියලා කියන්නේ දැන් ඔයාලා දැකලා ඇති සමහර ලාට අපි නම් කියන්නේ නැහැ මේ සමහර ටිකක් විදේශීය කට්ටිය බල්ලෙකුට මොකක් හරි විසි කරලා කියනවා fetch කියලා. ඒක කියන්නේ බල්ලට ඒක ඇහිඳගෙන එන්න කියලා, ලබා ගන්න කියලා. එතකොට උපදේශයක් ලබා ගන්නවා කියන එකට තමයි මේ තැන්දි මේ fetch කියලා තියෙන්නේ. ඊට පස්සේ ඒක අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට අපිට කියලා අදහස් කරේ මේ පරිගණකයට CPU එකට තේරුම් ගන්න පුළුවන් විදිහට පත් කරගන්න එකට decode කියනවා. එතකොට decode එක කරාට පස්සේ ඒක ක්‍රියාත්මක කිරීම කරනවා execute වලින්. එතකොට මේ මගේ ඔයාලට දීලා තියෙන ටියුට් එකේ බලන්න මේ සෙවුම් මිශ්‍ර චක්‍රයේ ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරලා තියෙනවා. ඒ රූප සටහනත් ඔයාලට ගොඩක් වැදගත්. මේකත් මේ ටීචර් ගයිඩ් එකෙන් තමයි අරගෙන තියෙන්නේ. ඒකෙදි පියවර 4 දාලා තියෙනවා. අංක 1 පියවර තියෙනවා බලන්න. ප්‍රධාන මතකයෙන් උපදේශයක් ලබා ගන්නවා. ඊට පස්සේ උපදේශය විකේතනය කරනවා. ඊට පස්සේ උපදේශය ක්‍රියාත්මක කරනවා. නැවත ප්‍රධාන මතකයට නැවත ඊළඟ උපදේශය ලබා ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි මේක යන්නේ. එතකොට මේක මං හිතන්නේ ඔයාලට අමාරුවක් නැහැ මේක තේරුම් ගන්න. නමුත් මේක තේරුම් ගැනීම වැදගත් වෙන්නේ මේක මේ අපි දෙවෙනි ඒකකයේ යටතේ කතා කරන්න හේතුව අපි පරිගණකයේ මේ ආකෘතිය ගැන එහෙම කතා කරලා ඉන්න හින්දා තමයි ඔයාලට මේ කොටස මෙන්න මේ පාඩමේදී උගන්වන්නේ. ඒ වගේම මේක නැවත ඔයාට අවශ්‍ය වෙනවා. ඔයා OS පාඩම ඉගෙන ගනිද්දි මෙහෙයුම් පද්ධති පාඩම ඉගෙන ගනිද්දි මෙහෙයුම් පද්ධතිය මගින් කොහොමද මේ ක්‍රියායන කළමනාකරණය කරන්න කියන කොටසෙදි කතා කරද්දි මේ දේවල් ටික ගැන ආයේ අවබෝධයක් අවශ්‍ය වෙනවා. ඒකින්ද දැන් මේ වෙලාවේදී ඔයා මේක තේරුම් ගනිද්දි ඔන්න ප්‍රධානම කාරණේ මතක තියාගන්න ඕන එක තමයි CPU එකට ඉන්ස්ට්‍රක්ෂන් එකක් උපදේශයක් දුන්නට පස්සේ ඒක ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කිරීම සඳහා භාවිතා කරන මේ චක්‍රය තමයි මෙන්න මේ සෙවුම් මිශ්‍ර චක්‍රය. මෙන්න මේක මේ විදියට සිද්ධ වෙනවා කියලා තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. ඉතින් ඊළඟ කාරණේ තමයි ගොඩක් වෙලාවට මේ MCQ ප්‍රශ්න වලදී වාගෙන් අහන්න පුළුවන් මෙන්න මේ එක දෙයක් සිද්ධ වෙන්නේ කොහේද කියලා. දැන් ප්‍රධාන මතකයෙන් උපදේශයක් ලබා ගැනීම ඔන්න ප්‍රධාන මතකයෙන් තමයි ලබා ගන්න. ඒක ගැටලුවක් නැහැ. මෙන්න මේ විකේතනය කියන එක සිද්ධ වෙන්නේ පාලන ඒකකය තුලදී. CU හිදී තමයි මේකේ විකේතනය පාලන ඒකකයේදී සිද්ධ වෙන්නේ. එතකොට එක්සිකියුට් කරන එක වෙන්නේ ALU එකේදී කියලා මතක තියාගන්න. ALU කිව්වේ අංක ගණිතමය හා තාර්කික ඒකකයේ තමයි උපදේශය ක්‍රියාත්මක වෙන්නේ. කන්ට්‍රෝල් යුනිට් එකේදී තමයි උපදේශය විකේතනය වෙන්නේ කියන එකත් මතක තියාගන්න. සමහර අවස්ථාවලදී ඒකත් ඔයාලගෙන් අහන නිසා. හරි. ඊට පස්සේ අපි කතා කරන්න හදන්නේ මේ බහුහර සකසන ගැන. බහුහර සකසන නැත්නම් මල්ටිකෝ ප්‍රොසෙසර්ස්. මොනවද මේ මල්ටිකෝ ප්‍රොසෙසර්ස් කියලා කියන්නේ? අපි දන්නවා සාමාන්‍යයෙන් ප්‍රොසෙසර්ස් ගැන කතා කරද්දී ඔයාලා දැනට කතා කරන ප්‍රොසෙසර්ස් ගොඩක් වෙලාවට ඔයා දන්න ප්‍රොසෙසර් එක Intel සමාගමෙන් හදපු Intel ප්‍රොසෙසර්ස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාලා කම්පියුටර්ස් වල performance ගැන කතා කරද්දී අහනවා මගේ කම්පියුටර් එක i3, මගේ කම්පියුටර් එක i5, මගේ කම්පියුටර් එක i7, i9 ප්‍රොසෙසර්ස් තියෙන. එතකොට ওই විදිහට ප්‍රොසෙසර් එක ගැන කතා කරද්දී ඔයාලා කම්පෙයාර් කරනවා. ඊට පස්සේ තව සමහරක් අහලා ඇති AMD කියලාත් ප්‍රොසෙසර් හදන සමාගමක් තියෙනවා. එතකොට මෙන්න මේ Intel සහ AMD කියන සමාගම් දෙකේ තමයි මේ ප්‍රොසෙසර් war එකක් තියෙන්නේ. නැත්තම් ප්‍රොසෙසර් හදනකොට එයාලා ස්පීඩස්ම නැත්තම් මේ හොඳම ප්‍රොසෙසර් එක හදන්න දෙගොල්ලොම තරඟ කරනවා. එතකොට ඉස්සර නම් අපි ලංකාවේ නම් කොහොමත් තාම Intel වලට තමයි කට්ටිය කැමැත්ත තියෙන්නේ. Intel ගොඩාක්ම ඉස්සරහින්ම හිටපු නැත්නම් අපි කියමු එයාලා තමයි රජ කරේ ප්‍රොසෙසර් මාකට් එක රජ කරපු කට්ටිය තමයි Intel සමාගම. නමුත් අද වෙනකොට මේ AMD සමාගමත් ගොඩාම ඉස්සරහට ඇවිල්ලා
Intel වලට වඩා ඉහළ මට්ටමේ වේගයක් ගන්න පුළුවන් processors හදන්න සමත් වෙලා තියෙනවා. නමුත් අපි ගොඩක් වෙලාවට තාමත් අපේ රටේ අය Intel processors තමයි වැඩිපුර ප්‍රියතාවයක් දක්වන්නේ. තමන්ගේ කම්පියුටරේට Intel processor එකක් තියෙනවා නම් හොඳයි කියන එක තමයි ගොඩක් වෙලාවට හැමෝම වගේ කැමැති සහ මේ මිලදී ගනිද්දී අහනවා Intelද processor එක කියලා. එතකොට මට මම කතා කරන්න හදන්නේ මේ බහුහර සකසනයක් ගැන. එතකොට මේ බහුහර සකසන ගැන කියන්න පටන් ගනිද්දී ටිකක් ආපස්සට ගියොත් කාලය බැලුවොත් dual core කියලා processor එකක් ලෝකෙට හඳුන්වලා දුන්නා මේ Intel සමාගම dual core කියලා. එතකොට මේ core දෙකක් කියන එක තමයි ඒකේ අදහස වෙන්නේ. ඇයි මේ core දෙකක් අවශ්‍ය වුනේ? පරිගණකය වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී අපි දන්නවා අපි පාවිච්චි කරන මේ PC එක personal computer එකේ තියෙන්නේ එක processor එකයි. එතකොට මේ එක processor එක processors දෙකක් එක processor එක ඇතුලේ processors දෙකක් තිබුණොත් ඔන්න ඒක ලොකු වාසියක් වෙයි කියලා අපිට හිතෙනවා. භෞතිකව එතකොට අපිට පේන්නේ processors එකයි. නමුත් ඒක ඇතුලේ processors දෙකක් වැඩ කරන්න පුළුවන් විදියට දක්වනවා නම් ඔන්න අපි ඒකට කියනවා dual core කියලා. එතකොට මේ ඇත්තටම මේකත් ආයේ එක processor එක ඇතුලේ භෞතික තව processors දෙකක් තියෙනා වගේ තමයි dual core උනේ. එතකොට ඊට අමතරව තව ඔය විදියට හර සංඛ්‍යාව වැඩි කරලා core to duo වගේ හර සංඛ්‍යාව 4ක් කරලා 8ක් කරලා ඔය විදියට හර සංඛ්‍යාව වැඩි කරලා processors නිෂ්පාදනය කරන්න මේ processor නිෂ්පාදනය කරන සමාගම් පෙළඹුණා. ඊට පස්සේ ඔයාට මම මේ ස්ක්‍රීන් එකේ පෙන්නන්නම් මම පාවිච්චි කරන කම්පියුටර් එක තියෙන්නේ i3 processor එකක්. i3 processor එකක අපි ටාස්ක් මැනේජර් ගියාට පස්සේ ඒකේ තියෙන මේ performance යටතේ බලා ගන්න පුළුවන් විදිය එතනදි තියෙනවා බලන්න logical processors කියලා දක්වලා තියෙනවා. මේ logical processors සංඛ්‍යාව අපේ processor එකේ තියෙන cores ගාන මේක බලා ගන්න පුළුවන්. මගේ එකේ තියෙන cores ගාන වෙන්නේ 2යි. එතකොට මේ cores ගාන 2යි. නමුත් logical processors 4ක් විදියට මේක වැඩ කරන්න පුළුවන් කියලා තියෙනවා. අන්න ඒකේදී අපිට කියන්න තියෙන්නේ මේ threads කියලා જાතියක් තියෙනවා. එතකොට threads ගානත් එක්ක processors වල තියෙන core ගාන threads ගානෙන් ගුණ වුණාට පස්සේ තමයි logical processors කීයක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මගේ කම්පියුටර් එකේ core දෙකක් තියෙනවා නම් core දෙකයි ඒක දෙකෙන් ගුණ වෙලා logical processors තියෙනවා 4ක් කියලා පෙන්නනවා. එතකොට තාර්කිකව මේක processors 4ක් වගේ වැඩ කරනවා කියලා තමයි දක්වන්නේ. මේකට මේ හොඳ උදාහරණයක් මට නිකන් පොඩි එකක් මතක් කරොත් අපි හිතමු මේ අපිට මේ තියෙනවා ලී කොටයක් අපිට ඒක කැබලි වලට වෙන් කරගන්න ඕන. අපි හිතමු දර කොටයක් කියලා. එතකොට එක දර කපන කෙනෙක් ඉන්නව නම් එයා එක පොරවකින් ඔකට ගහලා මේ පොරවෙන් පලන්න මේ ලී කොටේ උත්සාහ කරනවා නම් ඔන්න එයා විතරයි ඕක වැඩ කරන්නේ. එතකොට එයා වැඩි වාර ගාණක් ඒකට ගහලා තමයි ඔන්න ඒක කොටස් කරන්න කැබලි වලට වෙන් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි හිතමු දර කපන දෙන්නෙක් එකතු වෙලා මේ කොටේට ගහනවා නම් ඒක ඉක්මනින් වෙනවා කියලා ඔයාලට තේරෙනවා. ඊට පස්සේ මේකට තවත් උදව් කරන්න කට්ටිය ඉන්නවනම් ඔන්න වැඩේ තවත් ඉක්මන් වෙනවා. එතකොට ඔන්න threads කියන ඒවා හරියට මේ වැඩේට උදව් කරන්න ඉන්න කට්ටිය වගේ වෙනවා. එතකොට එයාලත් ඇවිල්ලා මේක වැඩ කරාට පස්සේ ඉක්මනින් ඔය වැඩේ කරනවා. ඉතින් මේ processor එක ගැන කතා කරද්දී මේ Intel සමාගමේ processor එකක් කොහොමද අපි මේ එයාලගේ තියෙනවා මේ පොඩි system එකක් Intel සමාගමේ එයාගේ processor එකක් අපි දැන් අපේ කම්පියුටර් එකේ බලද්දී processor එක මොකක්ද කියලා බලද්දී processor එකේ version එකක් තියෙනවා. අපි දන්නවා මේ දවස්වල කතා කරනවා laptop ගැන එහෙම කතා කරද්දී මේ processors ගැන කතා කරද්දී මේ කතා කරනවා ඒකේ version එකක්. මට තියෙන 10th generation එකක් කියලා කියනවා. තවත් කෙනෙක් කියනවා මගේ තියෙන 8th generation එකක්. මගේ තියෙන්නේ මේ 2nd generation වගේ එකක්. ඔය විදිහට කියනවා. එතකොට මේ ජෙනරේෂන් එක කොහොමද බලාගන්නේ? ඒ වගේම මේ processor එක සමහර අය කියනවා මගේ තියෙන processor එක හොඳයි. මගේ තියෙන processor එක gaming වලට හොඳ එකක්.
එහෙම කියනවා. සමහර අය කියනවා මගේ ප්‍රොසෙසර් එක එච්චර හරියන්නේ නැහැ මේ ටිකක් ගේමින් වගේ කරන්න අමාරුයි මගේ කම්පියුටර් එක එහෙම කියලා. ඒතර නොයේ දේවල් ගැනත් චුට්ටක් බලන්න පුළුවන් මේ ප්‍රොසෙසර් එකේ තියෙන මේ මොඩල් එකත් එක්ක අපිට අඳුනගන්නේ කොහොමද කියලා මම චුට්ටක් ඒක ඔයාලට මේ පොඩි ප්‍රසන්ටේෂන් එක පාවිච්චි කරලා අපි මම කියලා දෙන්නම් බලමු ඒකත් කොහොමද වෙන්නේ කියලා. මේ ප්‍රසන්ටේෂන් එක මම පාවිච්චි කරනවා මේ ඔයාලට IT සිලබස් එකේ A level ICT සිලබස් එකේ නැති වුණත් IT ඉගෙන ගන්න දරුවෙක් හැටියට අපි මයික්‍රෝ ප්‍රොසෙසර්ස් ගැන දැනගත යුතු කාරණා ටිකක් තියෙනවා. ඒ දේවල් ගැන ඉතාලම කෙටියෙන් කතා කරන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. ඉතින් මම මේ ප්‍රසන්ටේෂන් එක පාවිච්චි කරනවා ඔයාලට මේ පැහැදිලි කිරීම සඳහා. මයික්‍රෝ ප්‍රොසෙසර්ස් යුද්ධය කියලා මම මේ මාතෘකාව දාලා තියෙනවා. මොකද මේ මයික්‍රෝ ප්‍රොසෙසර්ස් හදන සමාගම් දෙකක් Intel සහ AMD මේ දෙකවල අතර ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. තරගයක් තියෙනවා. කවුද හොඳම ප්‍රොසෙසර්ස් නිර්මාණය කරන්නේ සහ මිනිස්සුගේ අවධානය වැඩිපුරම දිනාගන්නේ කවුද? එහෙම නැත්නම් අවසාන වශයෙන් බිස්නස් එකේදී සාර්ථක වන්නේ කවුද කියන එක තීරණය වන්නේ මෙන්න මේ ඒ කට්ටියගේ ප්‍රොසෙසර්ස් විකිනෙන ප්‍රමාණය අනුව තමයි. ඉතින් Intel සමාගම අපි දන්නවා ලංකාවේ කවුරුත් ගොඩක් වෙලාවට තාම කැමැත්ත තියෙන කම්පියුටර් එකක් මිලදී ගනිද්දි Intel ප්‍රොසෙසර් එකක් තියෙන කම්පියුටර් එකක් ගන්න තමයි. නමුත් අද වෙනකොට දැන් මේ 2020 වර්ෂයේත් අපි දැන් අගභාගයට ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ 2020 වර්ෂ වෙද්දී AMD සමාගම ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. Intel සමාගමට ලොකු අභියෝගයක් වෙමින් ඇත්තටම කිව්වොත් Intel පහු කරා වගේ කියන්න පුළුවන්. AMD සමාගම විසින් එයාලා පහුගිය කාලේ ඒ කට්ටිය ඇත්තටම මේ Intel එක්ක තරඟ කරන්න ඉතාලම මේ අමාරුවෙන් නැත්තම් තරඟකාරීත්වයත් එක්ක එයාලා පසුබට වෙලා තමයි හිටියේ. නමුත් මේගොල්ලෝන්ගේ මේ අලුත් ප්‍රොසෙසර්ස් වල ආකිටෙක්චර් එක වෙනස් කරලා මේගොල්ලෝ සමත් වෙලා තියෙනවා දැනට අඩු මුදලකින් විශේෂයෙන්ම කාරණාව ඒක Intel ප්‍රොසෙසර්ස් වලට සාපේක්ෂව මිලෙන් අඩු සහ කාර්යක්ෂමතාව අපි කිව්වොත් වේගයෙන් වැඩි ප්‍රොසෙසර්ස් වෙළඳපොළට ඉදිරිපත් කරන්න සමත් වෙලා තියෙනවා AMD සමාගම. ඉතින් ඒකින්ද ඇත්තටම මේක ලොකු පහරක් වෙලා තියෙනවා Intel සමාගමට. එයාලගේ තරංකාරීත්වයේදී දැන් AMD සමාගම ගොඩක් ඉස්සරහට එනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ කාරණාත් අපි චුට්ටක් දැනගෙන ඉන්න ඕන. ගොඩක් වෙලාවට මේ අපේ පිරිමි දරුවෝ මේ ගැන දන්නවා. නමුත් මේ අපේ ගැහණු ළමයි මේකට ටිකක් මේ වගේ දේවල් ගැන එච්චර තාක්ෂණික කාරණා ගැන අප්ඩේට්ස් ගැන එච්චර එයාලා උනන්දු නැති හින්දා මේ කාරණාව දන්නේ නැහැ කියලා හින්දා තමයි මම පොඩ්ඩක් ඒක ඔයාලට කියලා දුන්නේ. අපි බලමු මට මේකෙදි අවශ්‍ය වුණේ ඔයාලට කියලා දෙන්න ප්‍රොසෙසර් එකක මේ අපි දැක්කට පස්සේ ඒක තියෙන මේ ප්‍රොසෙසර් එක මොඩල් එක ඔය වගේ දේවල් විස්තර වලින් කොහොමද අපි දේවල් අඳුනගන්නේ කියන එක මේකත් ඔයාලට වැදගත් වෙයි. ඔයාලා කම්පියුටරයක් මිලදී ගන්න යද්දී ගොඩක් වෙලාවට මේ අපි අර සේල්ස් කරන කෙනා නැත්තම් මේ කම්පියුටර්ස් විකුණන ෂොප් එකේ කට්ටිය කියන දේම අහගන්නේ නැතුව නැත්තම් ඒකම විශ්වාස කරන්නේ නැතුව අපි නිවැරදිව හරි දෙයක් තේරුම් ගැනීමේ හැකියාව හදාගන්න වෙනවා. මොකද අපි ඉගෙන ගන්න මේ ICT කියන සබ්ජෙක්ට් එක හින්දා. අපි බලමු මේ Intel ප්‍රොසෙසර් එකක සාමාන්‍යයෙන් මොඩල් එකක් දක්වද්දී Intel Core කියලා අපි දැනට පාවිච්චි කරන මේ Intel ප්‍රොසෙසර්ස් වල ඔයාලා දන්නවා Core i3, i5, i7, i9 ඔය වගේ ප්‍රොසෙසර්ස් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ ප්‍රොසෙසර් එකේ අපිට බ්‍රෑන්ඩ් එක දැනගන්න පුළුවන් Intel කියන නමෙන්. සහ මේ Core කියන ප්‍රොසෙසර් සීරීස් එක තමයි දැන් අපි කතා කරන්නේ මේ අවස්ථාවේ. එතකොට බලන්න මේ i7 කියන ප්‍රොසෙසර් එක ගැන ඔයාලා අහලා ඇති. සමහරවිට ඔයාලගේ පරිගණකයේ තියෙන ඇත්තේ i7 ප්‍රොසෙසර් එකක් වෙන්න ඇති. එතකොට මේ ඊට පස්සේ අංක ටිකක් තියෙනවා සහ සමහරලාට විශේෂ අකුරුත් තියෙනවා. ඔන්න ඔය මේ දේවල් වලින් කියවෙන්නේ මොකද්ද කියන එක ගැන පොඩි අදහසක් ඔයාලට ඉදිරිපත් කරන්න තමා මම මේ සූදානම් වෙන්නේ. එතකොට මේ ඔයාලා දන්නවා මේ කම්පියුටර්ස් ලැප්ටොප් ගැන කියද්දී ඒ වගේ ජෙනරේෂන් එකක් ගැන කියනවා. ඉතින් අපිට මේ සමහරලාට සේල්ස් එක්කෙනා කියනවා මේක හොඳයි, මේක 10th generation, මේක 9th generation, මේක 8th.
එහෙම කියලා ජෙනරේෂන් එකක් කියනවා. අපි කොහොමද ඇත්තටම මේක මේ ජෙනරේෂන් එකට අදාළ එයා කියන ජෙනරේෂන් එකට අදාළ ප්‍රොසෙසර් එකකින් යුක්ත වෙන්නේ කියලා බලා ගන්න පුළුවන් වෙනවාට මෙන්න මේ i7 i5 i3 කියන එකට පස්සෙන් අංකයක් තියෙනවා. ඊට එහා පැත්තෙන් අංකයක් තියෙනවා. අන්න ඒ අංකය අනුව අපිට කියන්න පුළුවන් මෙන්න මේක මොන ජෙනරේෂන් එකකට අයිති ප්‍රොසෙසර් එකක් අඩංගු පරිගණකයක්ද කියලා. ඊට පස්සේ මේ SKU number කියලා තියෙනවා. ඇත්තට මේක මේ stock unit number එකක් හැටියට තමයි කියන්නේ. මෙතනදි මේ කියන්න තියෙන්නේ මේ සාමාන්‍යයෙන් අපි දන්නවා මේ තොග හැටියට මේවා ඉදිරිපත් කරද්දී එක එක තොග කාණ්ඩ හැටියට වෙන් කරනවා. ඉතින් මේකෙදි අපිට කියන්න තියෙන්නේ මෙන්න මේ අංක දෙකෙන් පෙන්නන සංඛ්‍යාව මෙතනදී නම් 65 කියලා තියෙන්නේ. මේ සංඛ්‍යාව ටිකක් වැඩි අගයකට යන්න මේ ජෙනරේෂන් එකේ නැත්නම් මේ i7 වල 10th ජෙනරේෂන් එකේ අලුත් තොගයකින් එන කම්පියුටර් එකක් කියලා අඳුන ගන්න පුළුවන් මේ SKU කියන නම්බර් එක. ඊට පස්සේ තියෙනවා මේ product line suffix කියලා එකක්. ඇත්තටම මම මේ සිංහල වචන ටිකක් දෙන්න උත්සාහ කරා මෙතනදී. ඇත්තටම මේවා මම විසින් මේ හිතලා දාපු සිංහල තේරුම් ටිකක් ඒ අර විශේෂයෙන්ම මේකටම ගත්ත සිංහල තේරුම් නෙවෙයි. ඉතින් මේ G7 කියලා අගයක් G7 කියලා G අකුර සහ 7 දක්වලා තියෙනවා. ඇත්තටම මේ ප්‍රොසෙසර්ස් වලින් විශේෂීකරණයක් මොකක් හරි තියෙන්නේ මොකටද කියන එක මෙන්න මේ අකුරෙන් කියවෙනවා. එතකොට අපි මම මේ අකුරු වලින් Intel processor ගත්තොත් විශාල අකුරු ප්‍රමාණයක් තියෙනවා. මම අකුරු කිහිපයක් විතරක් ඔයාලට මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ ස්ලයිඩ් එකෙන්. එතකොට මේ product line suffix එක දැන් බැලුවොත් මම මෙතන මේ G7 කියලා දක්වපු එක තමයි මේ කතා කරන්න හදන්නේ. G1 සිට G7 දක්වා තියෙනවා නම් ඔය විදිහට ප්‍රොසෙසර් එකේ ඒවා ග්‍රැෆික්ස් සඳහා ඒ ප්‍රොසෙසර් එක තුලම පහසුකම් ලබා දෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. එතකොට මේ ග්‍රැෆික්ස් වැඩවලට අපි හිතමු වීඩියෝ එඩිටින් කරන්න, ග්‍රැෆික් ඩිසයින් කරන්න ඔය වගේ වැඩ සහ ඊට අමතරව ගේමින් වලට අවශ්‍ය වෙන පහසුකම් ටිකක් මේ ග්‍රැෆික් අංශයෙන් තියෙන පහසුකම් ටිකක් මේ G කියන අකුරත් එක්ක එන versions වලින් එන processors වල තියෙනවා. ඊට පස්සේ මේ ගොඩක් වෙලාවට processors ගැන කතා කරද්දී මේ දරුවෝ දන්නේ නැති මේ K අකුර පාවිච්චි කරන processors වල තියෙනවා මේ G අකුර වගේ K අකුර පාවිච්චි වෙනවා. අන්න අපි ඒ වගේ processors වලට කියනවා unlocked processors කියලා. අපි මේ මෙතන මම මේ දක්වලා තිනවා ඒවා overclocking කරන්න පුළුවන් කියලා. මම මේ presentation එකේ අවසානයේදී කතා කරනවා මේ overclocking කියන්නේ මොකක්ද කියලා සරලව සාරාංශයක් හැටියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මම කතා කරොත් AMD processors වල කොහොමද යන්නේ කියලා. දැන් AMD වල දැන් Intel වල Core කියන version වගේ AMD වල කතා කරන්නේ අපි Ryzen කියන මේ මොඩල් එකක් ගැන තමයි කතා කරන්නේ. එතකොට ඒකෙත් Ryzen 3 කියලා කිව්වොත් ඒක Intel කට්ටියගේ Core i3 වලට වගේ parallel යන සමාන්තරගතව යන මොඩල් එකක් කියලා කියන්න පුළුවන්. ඒතර Ryzen 7 කියලා කියද්දි Intel ලගේ ඒට සමාන්තරව යන්නේ Intel Core i7 කියන එක. ඊට පස්සේ මේකේ ජෙනරේෂන් එක යාළගේ දක්වලා තියෙනවා ඊට පස්සේ අංකකින්. ඊට අමතරව යාළා මේ මෙතන කතා කරනවා මේ performance level එකක් ගැනත් කතා කරනවා මේ processors වල කොහොමද performance කියන එක අනුව. එතකොට මේ මෙයාලගේ ගොඩක් වෙලාවට මේ අංක කීපයක්ම මේ slide එකේ පෙන්න තියෙනවා අකුරු ටිකක් අර prefix එක ගැන කතා කරපු ඒව හැටියට. එතකොට මේ model number එක අර අපි කලින් කතා කරපු SKU එක වගේම තමයි stock unit එක number එක වගේම තමයි මෙතන බිංදු දෙකක් දක්වලා තියෙන එක කාණ්ඩය හැටියට. ඊට පස්සේ මේ X අකුරෙන් කියවෙන්නේ මේවා මේ extreme නැත්තම් මේ high performance දීලා තියෙනවා අපිට. එහෙම නැත්තම් මේකෙන් අර සාමාන්‍යයෙන් වෙනත් පරිගණක වලින් කරන්න අමාරු සාමාන්‍ය පරිගණක වලින් කරන්න අමාරු පහසුකම් ලබා දෙන්න high performance තියෙනවා කියන එක තමයි මේ X අකුරෙන් කියවෙන්නේ. එතකොට මේකෙත් දක්වලා තියෙනවා මේකේ low power consumption කරන්නේ නැත්තම් කරන්ට් එක අඩුවෙන් පාවිච්චි කරන processors තියෙනවා. graphics වලට වැඩ කරන්නේ ඔය විදිහට processors වල versions යනවා කියලා මතක තියාගන්න. මට අවශ්‍ය වුණේ මෙන්න මේ processor එකක් දිහා බලලා
ඔයාට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් ඒ process එක ගැන සහ ඒ process එක අඩංගු වෙන්න ඕන පරිගණකය සමහරට අපි හිතුවොත් අපි graphic design වලට කරන්න යන පරිගණකයක් නම් ඒකට අපි අඩංගු කරන්න ඕන process එක ගැන කල්පනා කරද්දී අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕන මෙන්න මේ විදිහේ process එකක් තමයි මම තෝරා ගන්න ඕනි කියලා. ඒ හැර අපිට මේ sales පරිගණක මේ sales කරන කෙනා යෝජනා කරන process එකම අපි මිලදී ගන්නවට වඩා අපි දැනුවත් වීම වැදගත් කියලා මම හිතනවා. ඇත්තටම දැන් IT ඉගෙන ගන්න දරුවෙක් හැටියට සමහරවිට ඔයාලගෙනුත් අහනවා අලුතෙන් පරිගණකයක් ගන්න යන කෙනෙක් කොහොමද මේ අපි පරිගණකයක් කම්පියුටර් එකක් ගන්න යන්නේ, මේකට කොහොමද දාන්න ඕන, කොහොමද මේකේ අපි processor එක වෙන්න ඕන, කොහොමද RAM වෙන්න ඕන, ඔය වගේ දෙයකදී ඔයාට උපදේශයක් දෙන්න පුළුවන් මට්ටමට ඔයා සිටිය යුතුයි කියන එක තමයි මගේ පෞද්ගලික මතය. ඊට පස්සේ මම මේ කතා කරන්න හදන්නේ මම අර කලින් පොඩ්ඩක් අපි බලපු overclocking කියන එක. ඇත්තටම මේ overclocking කියන එක කියන්න කලින් මේ clock speed එක කියලා කියන්නේ පරිගණකයේ speed එක මනින ඒකකය ගැන. අපි කියනවා මේ සමහරට සිංහලෙන් කියනවා මේකට හෝරා වේගය කියලා. මොකද clock කියන වචනේ පාවිච්චි වෙන හින්දා. එතන මේ clock speed එක දැනට අපි කතා කරන්නේ මේ gigahertz වලින්නේ. එතකොට මේ gigahertz වලින් දක්වන ස්පීඩ් එක පරිගණකයට ලිමිට් එකක් දාලා තමයි මේ පරිගණක මේ අපි කිව්වොත් මේ ස්පීඩ් එකට CPU එක හදන සමාගම විසින් යම්කිසි ලිමිට් එකක් දාලා තිනවා මේ processor එකේ ස්පීඩ් එක මෙන්න මේ උපරිම සීමාව දක්වා පමණයි යා යුත්තේ කියලා. හේතුව ඒ පරිගණකයේ processor එකට හානි කරන්න පුළුවන් ස්පීඩ් එකකට ගියොත් ඒ processor එකට හානි වෙන්න පුළුවන්. ඊට අමතරව දීර්ඝකාලීනව මොක ඔය වේගයෙන් වැඩ කරන්න ගියොත් ඒකට හානි වෙන්න පුළුවන් හින්දා යම්කිසි මට්ටමකට ඉහළම සීමාවට යන්නේ නැතුව යම් ඉඩක් තියලා තියෙනවා මේ processor එක මෙන්න මේ මට්ටමේ වැඩ කරොත් ප්‍රශස්තව දීර්ඝ කාලයක් වැඩ කරන්න පුළුවන් කියන එක අනුව. ඉතින් ඔයාලා දන්නවා වාහනවලත් මීටර එක විශාල ප්‍රමාණයකට තිබුණට අපි වාහනේ ධාවනය කරන්නේ වාහනයට ගැලපෙන්න සහ පාරට ගැලපෙන්නනේ. එතකොට ඒ වගේ මේ overclocking කියන එක කරන්නේ ගොඩක් වෙලාවට මේක අනිවාර්යෙන් කරන්න ඕන. මේක ගැන දැනුවත්ව අය කියන්නේ පරිගණකයේ තමන්ගේ පරිගණකයේ තත්ත්වය ගැන දැනුවත්ව තමයි මේක කරන්න ඕන. ඉතින් overclocking හරහා සාමාන්‍යයෙන් gigahertz එකක විතර වැඩිවීමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ අර මම කලින් කිව්ව විදිහට මේ K අකුර දක්වලා තියෙන මොඩල් වල අපි හිතුවොත් ඒක අර ප්‍රීෆික්ස් කැරක්ටර් එකට K අකුර දීලා තියෙනවා නම් අන්න ඒවා අන්ලොක් කරලා තියෙනවා. ඒ කියන්නේ සීමාව වැඩි කර ගැනීමේ පහසුකම දීලා තියෙනවා. සමහර ඒවා එහෙම නැහැ. සමහර ඒවාගේ එහෙම අපිට අවශ්‍ය විදිහට වෙනස් කරන්න බෑ. නමුත් වර්තමානයේන ගොඩක් processors වල මෙන්න මේ overclocking පහසුකම දීලා තියෙනවා. අපි මේක දීලා තියෙනවා කියලාම ඒක කරන්න යන්න හොඳ නැහැ. අපි ඒක ගැන දැනුවත්ව තමයි. මොකද මේ රත් වීම වගේ කාරණා ගැන අපි අනිවාර්යෙන් සහ මේ අපේ කම්පියුටර් එකේ CPU එකේ කල්පැවැත්ම ගැනත් හිතලා තමයි මේ දේ සිද්ධ කරන්න ඕනේ. එතකොට ඔන්න ඔක තමයි overclocking ගැන කියන්න ඕන කාරණාව. මම ඊටාම මේ සාරාංශයක් විදිහට තමයි මේ කතා කරේ මේ දේවල් ගැන. මේ ගැන හොයද්දි මට හම්බුණා ගොඩක් සිංහලෙන්ම තියෙන වීඩියෝ කිහිපයක්. ඉතින් මම මේ වීඩියෝ එකේ description එකේ ඒ වීඩියෝ වල link එක දානවා. ඉතින් ඔයාලා ඒවත් බලලා මේකට කැමැත්තක් ඇති වුණා නම් වැඩි දුර තොරතුරු හොයනවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා. එහෙනම් අපි පාඩමේ ඉතිරි ටික බලමු. දැන් අපි කතා කරන්න හදන්නේ මතක වර්ග ගැන. එතකොට මතක වර්ග අපි ප්‍රධාන වශයෙන්ම මතක වර්ග වෙන් කරනවා නශ්‍ය මතක සහ නශ්‍ය නොවන මතක කියලා වර්ග දෙකක් යටතට. නශ්‍ය මතක සහ නශ්‍ය නොවන මතක. එතකොට මේ නශ්‍ය මතක කියන්නේ මොන වගේ මතක වර්ගයක්ද? නශ්‍ය මතක. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා volatile memory කියලා. volatile memory. යම්කිසි මතක වර්ගයක මතකය තුල උපදේශ සහ දත්ත සහ උපදේශ රඳා පවතින විදුලිය බලපානවා නම් යම්කිසි මතක වර්ගයක් තුල දත්ත සහ උපදේශ රඳා පැවැත්මට විදුලි සැපයුම බලපානවා නම් අපි අන්න ඒ වගේ මතක වලට කියනවා නශ්‍ය මතක කියලා. උදාහරණයක් කිව්වොත්
පරිගණකයේ ප්‍රධාන මතකය. පරිගණකයේ ප්‍රධාන මතකය තුල දත්ත සහ උපදෙස් රඳා පවතින්නේ පරිගණකයට විදුලි බල සැපයුම සපයන තාක්කල් පමණයි. එතකොට අපි දන්නවා අපි වැඩ කර ඉන්න පරිගණකය අපි හිතමු සාමාන්‍ය PC එකක්, personal computer එකක්. එතකොට ඒකට UPS එකක් වගේ උපාංගයක් නැහැ කියලා. ඒකට හදිස්සියෙම අපි වැඩ කර කරන්ට් එක ගියාට පස්සේ අපි අර වැඩ කර හිටපු දේ නැවත අපිට ලබා ගන්න බැරි වෙනවා. අපි ඒක සේව් කරලා නොතිබුණොත්. එතකොට අපි සේව් කරනවා කියලා කරන්නේ මොකද්ද? අපි සේව් කරනවා කියලා කරන්නේ අපි වැඩ කර හිටින එක අපි ඉන්න එක අපි ස්ථිර වශයෙන්ම ගබඩා කරනවා. කොයි වගේ තැනකද? අපි ගබඩා කරන්නේ ගොඩක් වෙලාවට hard disk එකේ තමයි සේව් කරන්නේ. එතකොට මේ hard disk එක වගේ ද්විතීයික ආචායනයක් අපි කියනවා ඒ මතක වර්ගයක් නැශ්‍ය නොවන මතක වර්ගයක් හැටියට කියන්න පුළුවන්. මොකද ඒකේ තියෙන ඒවා විදුලි බල සැපයුම නැති වුණා කියලා නැති වෙන්නේ නැහැ. ඉතින් ඔන්න නැශ්‍ය මතක කියලා කියන්නේ මොකක්ද කියන එක ඔයාගේ ටියුට් එකත් එක්ක මම බැලුවොත් මේකේ කියනවා මේ නැශ්‍ය මතක කියන එක හඳුන්වලා තියෙනවා. එතකොට නැශ්‍ය මතක කියන එකට ඔයා එතන දක්වා ගන්න පුළුවන්, ඔයාට ලියන්න පුළුවන් කොහොමද නැශ්‍ය මතකය anu එම මතකයේ අඩංගු දත්ත සහ උපදෙස් වල රඳා පැවැත්ම එම මතකයට සපයන විදුලි බල සැපයුම මත තීරණය වන මතක වර්ගයකි. එනම් විදුලි බල සැපයුම නැති වුවහොත් එහි අඩංගු දත්ත සහ උපදෙස් මැකී යයි. එතකොට ඔන්න ඔය වගේ මතක වලට තමයි අපි කිව්වේ නැශ්‍ය මතක කියලා. හරි. එතකොට නැශ්‍ය මතක වලට උදාහරණ කීපයක් තමයි අපි ඊට පස්සේ කතා කරන්න හදන්නේ. නැශ්‍ය මතක වලට ප්‍රධානම උදාහරණය තමයි ප්‍රධාන මතකය. අපි ඒකට මේන් මෙමරි කියනවා. ඒ වගේම අපි ඒකට කියනවා RAM කියලා. RAM. දැන් ඔයාලා කවුරුත් දන්නවා RAM කියන්නේ මොකක්ද කියලා. Random access memory. අපි මේකට සිංහලෙන් කියනවා සසම්භාවී පිවිසුම් මතකය, නැත්නම් සසම්භාවී ප්‍රවේශ මතකය. ඔය වගේ නම් කියනවා. ඔන්න RAM එක. RAM එක නැශ්‍ය මතකයක්. ඊට පස්සේ cache memory. RAM එක ළඟින්ම ඉන්නවා. RAM එකයි processor එක ළඟින් ඉන්නවා. processor එක සහ RAM එක අතර ඉන්න මතක වර්ගයක් cache memory කියන එක. අපි ඒකට කියලා තියෙනවා වාරක මතකය කියලා. වාරක මතකය. cache. cache. cache memory එක. එතකොට මේ cache memory එක ගැන විශේෂයෙන් කතා කරන්න ඕන අපි මේකත් පරිගණකයේ performance වලට නැත්තම් පරිගණකයේ මේ සකසන හැකියාවන් වලට ප්‍රධාන වශයෙන්ම බලපාන මතක වර්ගයක් පොඩි ඒ වුණාට වැදගත්. ඉතින් මේ මම කලින් වීඩියෝ එකේදී කතා කරපු මේ වොන් නියුමාන් ආකෘතිය ගැන කතා කරද්දී මම එතෙන්දි කිව්වේ නැහැ අපි කතා කරන්න පොඩියට දැනගෙන සිටිය යුතුයි මේ වොන් නියුමාන් ආකෘතියේ තියෙන මේ අවාසි සහගත තත්වයක්. වොන් නියුමාන් ආකෘතියේ තියෙන අවාසි සහගත තත්වයක්. අපි දන්නවා වොන් නියුමාන් ආකෘතියේදී අපි දැක්කා ප්‍රොසෙසර් එක සහ RAM එක අතර තමයි දත්ත උපදෙස් හුවමාරු වීම සිද්ධ වෙන්නේ. CPU එක සහ RAM එක අතර නැත්නම් ප්‍රධාන මතකයේ අතර තමයි හුවමාරු වීම සිද්ධ වෙන්නේ. අපි දන්නවා මේ CPU එක කියන්නේ වේගවත්ම ඒකකයක්. RAM එක කියන්නේ සාපේක්ෂව වේගය අඩු ඒකකයක්. එතකොට අපි ඒ ගැටලුවට අපි කියනවා මේ බොටල් නෙක් එකක් කියලා.
හේතුව මේ බොටල් නෙක් එක කියන්නේ ආ දන්නවා බෝතලයක තියෙන මේ බෙල්ල වගේ තියෙන බොටල් නෙක් එක කියලා කිව්වේ ඒකයි. එතකොට මේ පැත්ත අපි CPU එක කියලා කිව්වොත් මේ පැත්තේ RAM එක තියෙනවා කියලා කිව්වොත් CPU එක ගොඩාක් වේගයෙන් මෙහෙම RAM එක පැත්තට දේවල් දුන්නට RAM එකට අපි හිතමු මෙයා ඉල්ලනවා RAM එකට දෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ සීමා සහිත වේගයකින් පමණයි. ඒක RAM එකට කියවන්න සහ ලියන්න. ඒ කියන්නේ CPU එකෙන් RAM එකේ තියෙන දේවල් කියවනවා. ඒ වගේම ආයේ CPU එකෙන් RAM එකේ තියෙන RAM එකට දේවල් එවනවා. එතකොට මේ දෙපැත්තට සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ RAM එකට අඩු වේගයකින්. එතකොට ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. එක්කෙනෙක් වේගෙන් වැඩ කරනවා අනිත් එක්කෙනා ඊට සාපේක්ෂව හිමීට වැඩ කරන්නේ. එතකොට වැඩේ සිද්ධ වෙන්නේ හිමීට වෙනවා. නැත්තම් වේගය අඩු වෙනවා. ඉතින් මේකට පිළියමක් වශයෙන් මේ දෙන්න අතරමැදට ආවා කෑෂ් මෙමරි හඳුන්වලා දීලා තියෙනවා. CPU එක මතක් තියෙන එක කෑෂ් වර්ගයක්. අපි ඒකට කියනවා level 1 කෑෂ් කියලා. පළමු මට්ටමේ නැත්තම් මේ ප්‍රාථමික මට්ටමේ පළමු මට්ටමේ කෑෂ් මතකය L1 කෑෂ් එක CPU එක තුල නැත්තම් CPU එක මත ඉන්නවා. ඊට පස්සේ CPU එකට කිට්ටුවෙන් මව්පූර්ව මත ඉන්නවා L2 L3 කියලා කෑෂ් වර්ග. එතකොට මේ කට්ටිය උදව් කරනවා මේ දෙන්න අතර වේග වෙනස මගහරවා ගන්න. කොහොමද එයා ඒක කරන්නේ? එයා කරන්නේ නිතර භාවිතා කරන මේ දත්ත සහ උපදෙස් වල පිටපතක් තියාගන්නවා මෙන්න මේ කෑෂ් මතකේ. නිතර පාවිච්චි කරන දත්ත උපදෙස් මතක තියාගෙන ඒව නැවත ඕනුනාම ඉක්මනට ලබා දීමේ හැකියාව කෑෂ් මෙමරි එකට තියෙනවා. ඒකට කෑෂ් මෙමරි එක CPU එක සහ RAM එක අතරමැදියෙක් විදිහට ඉඳගෙන මෙන්න මේ වැඩේ කියලා අදහස් කරේ මේ දෙන්න අතර තියෙන මේ අන්තර්ක්‍රියාකාරීත්වය මේ ගනුදෙනුව පහසු කරන්න උපකාරී වෙන එක්කෙනෙක් තමයි මෙන්න මේ කෑෂ් මතකය කියලා කියන්නේ. එතකොට කෑෂ් මතකයේ වැටෙන්නේ මොන කොටටද? නශ්‍ය මතක වර්ගයක් හැටියට. ඒ වගේම අපි කලින් වොන්නියුමානාකෘතියේදී කතා කරා මේ මතක රෙජිස්ටර් නැත්තම් මෙමරි රෙජිස්ටර්ස් කියලා කියනවා. එතකොට මෙමරි රෙජිස්ටර්ස් නැත්තම් රෙජිස්ටර් මතකය මම ලියන්නම් මෙතන රෙජිස්ටර් මතකය කියලා. රෙජිස්ටර් මතකය කියන මතකයත් එතකොට අපි සලකන්නේ මොන මතක වර්ගයක් හැටියටද? නශ්‍ය මතකයක් හැටියට. ඒ වගේම එයා අපි තව චුට්ටකින් කතා කරනවා මතක දූරාවලිය ගැන කියද්දි වේගවත්ම මතක වර්ගය තමයි රෙජිස්ටර් මතකය. එතකොට ඔන්න අපි නශ්‍ය මතක වර්ග මේ කතා කරා. එතනදී ඔයාට වාරක මතකය කියලා ටියුට් එකේ තියෙනවා. එතකොට වාරක මතකය ගැන කිව්වොත් කියන්න වෙන්නේ CPU සහ RAM අතර පවතින වේග වෙනස මගහරවා ගැනීමට උපකාරී වන මතක වර්ගයකි කියලා ලියා ගන්න එතන. CPU සහ RAM අතර පවතින වේග වෙනස මගහරවා ගැනීමට උපකාරී වන මතක වර්ගයකි. මෙය විසින් CPU විසින් නිතර භාවිතා කරන දත්ත සහ උපදෙස් වල පිටපත් තබා ගැනීමෙන් CPU විසින් නිතර භාවිතා කරන දත්ත සහ උපදෙස් වල පිටපත් තබා ගැනීමෙන් CPU වෙත එම දත්ත උපදෙස් ලබා ගැනීම නැත්තම් ලබා දීම කාර්යක්ෂමව සිදු කරයි. හරි? එතකොට ඕක තමයි කෑෂ් මෙමරි වල තියෙන වාසිය. එතකොට වාරක මතක වර්ග කියලා ඔයාගේ ටියුට් එකේ තියෙනවා L1 L2 L3 කියලා. ඒ වගේම කම්පියුටර් එකක් ගනිද්දී අපි මේ කෑෂ් මෙමරි ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා දැන් වෙනකොට. මම පොඩ්ඩක් මේ වගේ මේ කෑෂ් මෙමරි ගැන කිව්වොත් මට ගොඩක් වෙලාට මේ ප්‍රශ්නවල සමහරලාට අහනවා ධාරිතාව අනුව මේක මේ ආරෝහණ පිළිවෙලට සකස් කරොත් L1 ගේ ධාරිතාවය අඩුයි.
L2 ගේ ධාරිතාවය ඊට සාපේක්ෂව වැඩි. ආයේ L3 ගේ ධාරිතාවය වැඩි. වේගය මත සංසන්දනය කරොත් L3 ගේ වේගය අඩුම ඊට පස්සේ L2 L3ට වඩා වැඩි. L1 තමයි වේගය පැත්තෙන් වැඩිම මතකය. එතකොට එයාගේ ධාරිතාවය අඩු වුණාට එයා වේගය වැඩිම මතක වර්ගයක්. එතකොට ඔන්න මම මේක ටිකක් ඉක්මනට කරේ ධාරිතාවය අනුව කෑෂ් මෙමරි වර්ග ආරෝහණ පිළිවෙලට මම සකස් කරලා තියෙන්නේ අඩුම එක්කෙනාගේ ඉඳලා වැඩිම එක්කෙනාට. එතකොට වේගය අනුවත් ආරෝහණ පිළිවෙලට සකස් කරොත් L3 තමයි අඩුම වැඩිම වෙනවා L1 කියන කෑෂ් මෙමරි එක. හරි ඔන්න ඔය ටික තමයි එතකොට කෑෂ් මෙමරි යටතේ කතා කරන්න තියෙන්නේ. අපි තවදුරටත් මෙන්න මේ සසම්භාවී ප්‍රවේශ මතක වර්ග ගැන කතා කරමු. ඊට සසම්භාවී ප්‍රවේශ මතක එහෙම නැත්නම් random access memory වර්ග ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. එතකොට මේ random access memory සසම්භාවී ප්‍රවේශ මතක ගත්තට පස්සේ ප්‍රවේශ මතක වර්ග සසම්භාවී ප්‍රවේශ මතක වර්ග අපි කතා කරනවා තුනක් ගැන. එතකොට පළවෙනි වර්ගය අපි කතා කරනවා static RAM කියන එක. ඒකට අපි කියනවා SRAM කියලා. SRAM static RAM. එතකොට static කියන එක අපි කියනවා ස්ථිතික කියලා. ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකය. මේ ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකය කියන එක SRAM කියන එක විශේෂිත මතක වර්ගයක් නැත්නම් විශේෂිත random access memory වර්ගයක් කියලා කියන්න පුළුවන්. මේක අපි කතා කරොත් අපේ RAM එක සඳහා පාවිච්චි කරන මතක වර්ගය වෙන්නේ DRAM කියන එක. dynamic RAM කියන එක මේකට පස්සේ මම කතා කරනවා. එතකොට මේ ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකයේ අඩංගු වෙනවා transistors අඩංගු වෙනවා. එතකොට transistor වල තියෙන මේ transistor මේ SRAM තුල භාවිතා කිරීමෙන් සිද්ධ වෙන වාසිය තමයි transistor එකට විදුලිය සපයනකොට විදුලිය සපයන තාක්කල් ඒ transistor එකේ තියෙන විදුලිය රඳවගෙන ගැටලුවක් නැතුව තියාගෙන ඉන්නවා. ඉතින් මේක මේ ගැටලුව තියෙන්නේ මේ මතක වර්ග මේ කුඩා ප්‍රමාණයක් හදන්නත් විශාල ප්‍රමාණයක ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක හින්දා මේ මතක වර්ගය භාවිතා කරලා තියෙනවා කෑෂ් මෙමරි වගේ අපි කුඩා මතක වර්ග හදන්න තමයි මෙන්න මේ ස්ටැටික් RAM එක භාවිතා වෙන්නේ. එතන මතක තියාගන්න SRAM භාවිතා කරනවා මොකක් සඳහාද? කෑෂ් මෙමරි නිර්මාණය කිරීම සඳහා භාවිතා කරනවා කියලා. එතකොට SRAM කෑෂ් මෙමරි නිර්මාණය කිරීම සඳහා භාවිතා කරනවා කියන කාරණේ මතක තියාගන්න. SRAM වලින් තමයි කෑෂ් මෙමරි හදලා තියෙන්නේ. ඒ වගේම SRAM වල transistors පාවිච්චි වෙනවා කියලා මතක තියාගන්න. transistor භාවිතා වේ. එතකොට මේ කාරණා දෙක මතක තියාගන්න වෙනවා. SRAM කෑෂ් මෙමරි නිර්මාණය සඳහා භාවිතා කරනවා. ඒ වගේම SRAM තුල transistor විශාල සංඛ්‍යාවක් අඩංගු වෙනවා. transistor භාවිතා කරලා තමයි ප්‍රධාන වශයෙන්ම SRAM නිර්මාණය කරන්නේ. එතකොට ඔන්න මේ කාරණේ පස්සේ අපි දැන් ඇත්තටම මේ හතරවෙනි ඒකකයේදී අපි මේ තර්කද්වාර කියන ඒකකයේදී අපි කතා කරනවා මේ මතකය නිර්මාණය කරන ඒකක නැත්තම් මතකයේ තැනුම් ඒකකයේ හැටියට අපි කතා කරනවා මතක වර්ගවල තැනුම් ඒකකයේ හැටියට මේ පාවිච්චි කරන පිළිපොළ නැත්තම් ෆ්ලිප් ෆ්ලොප් කියන ඒවා. එතකොට ෆ්ලිප් ෆ්ලොප් කියන ඒවා භාවිතා කරලා තමයි මතක වර්ග හදන්නේ. එතකොට ඒවත් එක්කම තව සම්බන්ධ වෙන මෙන්න මේ ට්‍රාන්සිස්ටර් සහ කැපැසිටර්ස් කියන වර්ග භාවිතා කරනවා මතක වර්ග තුල. එතකොට මේ SRAM කියන වර්ගය තුල භාවිතා කරන්නේ
ට්‍රාන්සිස්ටර්ස් කියලා මතක තියාගෙන ඉන්න වෙනවා ඔයාලට. හරි. ඊට පස්සේ මේ ටියුට් එක ගත්තොත් ටියුට් එකේ පොඩ්ඩක් ඒක නිවැරදි කරගන්න වෙනවා. SRA කියලා තියෙන්නේ. ඒක SRAM කියලා නිවැරදි වෙන්න ඕනේ. එතකොට SRAM යටතේ ඔයාලට දක්ව ගන්න පුළුවන් ලියන්න පුළුවන් මේ SRAM කියන්නේ static random access memory කියන එක දිගහැරලා ලියන්නේ ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකය. ඒ යටතේ ලියන්න පුළුවන් මෙම මතක වර්ග නැත්නම් මේ SRAM මතක වර්ග තුල ට්‍රාන්සිස්ටර් භාවිත වන නිසා මෙම මතක වර්ග නිරන්තර පුබුදු කිරීමට වරහන් ඇතුලේ පුබුදු කරනවා කියලා කියන්නේ මේ රීෆ්‍රෙෂ් කරනවා කියන එකක් කරනවා. ඒක අපි ඊට පස්සේ වෙන මේ DRAM වලදී කතා කරන හින්දා මම එතනදි පැහැදිලි කරන්න. එතකොට මේ නිරන්තර පුබුදු කිරීමට ලක් කිරීම අවශ්‍ය නොවේ කියලා ලියන්න වෙනවා SRAM වල. නිරන්තර පුබුදු කිරීමට නැත්නම් නිරන්තර රීෆ්‍රෙෂ් කිරීමකට ලක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ SRAM. හරි. එයාට තම දාගන්න කෑෂ් මෙමරි වැනි කුඩා ධාරිතාවයන්ගෙන් යුත් මතක වර්ග නිර්මාණය කිරීම සඳහා SRAM යොදා ගැනී. වේගය සාපේක්ෂව වැඩිය. එතකොට SRAM වල වේගයත් සාපේක්ෂව වැඩි කියලා මතක තියාගන්න වෙනවා. හරි. දැන් කතා කරන්නේ මේ ඩයිනමික් RAM ගැන. එතකොට ඩයිනමික් RAM අපි කියනවා ගතික සසම්භාවී ප්‍රවේශ මතකය. ගතිකයි කියලා කියන වචනයෙන් කියන්නේ අපි වෙනස් වෙන සුළුයි කියලා. එතකොට මෙන්න මේ ගතික සසම්භාවී ප්‍රවේශ මතක හදලා තියෙන්නේ අපි කලින් කතා කරේ අර SRAM වලදී ස්ටැටික් RAM වලදී අපි කිව්වා ඒ RAM ජාතිය තුල අඩංගු වෙනවා කියලා ට්‍රාන්සිස්ටර්ස්. එතකොට නමුත් මෙන්න මේ ට්‍රාන්සිස්ටර් වැඩි ගණනක් අඩංගු කරන්නත් වෙන ගැටලුව හින්දා මේ RAM විශාල ධාරිතාවයන් වල මතක හදද්දි ගැටලු මතුවෙනවා කියලා. එතකොට අපි දන්නවා අපි ප්‍රධාන මතකයේ අපිට විශාල ධාරිතාවකින් අවශ්‍ය වෙනවා. එතකොට ඒ ගැටලුවට පිළියමක් වශයෙන් මේ RAM ජාතිය හදලා තියෙන්නේ කැපැසිටර්ස් අඩංගු කරලා. එහෙම නැත්නම් ධාරිත්‍රක තමයි මේවා අඩංගු කරලා තමයි හදලා තියෙන්නේ. ධාරිත්‍රක අඩංගු කරලා. එතකොට ධාරිත්‍රක වල තියෙන ප්‍රශ්නේ තියෙන්නේ විදුලිය ගබඩා වුණා. නමුත් ඊට පස්සේ වේලාවත් ගත වීමත් සමග මේකේ විදුලිය අඩු වේගෙන යනවා. එහෙම නැත්නම් මේ ආරෝපණ පහළ යනවා කියලා අපි කියමු. එතකොට මේක නැවත ආරෝපණය වෙන්න ඕන හින්දා මේකට නැවත විදුලිය සැපයීමක් සිද්ධ කරන්න ඕනේ. එතකොට මේ නිරන්තරයෙන්ම පුබුදු කිරීමක්, රීෆ්‍රෙෂ් කිරීමක් අවශ්‍ය වෙන මතක වර්ගයක් තමයි මේ අපි කතා කරන DRAM එක. එතකොට මේකෙදි ප්‍රධානම කාරණය තමයි නිරන්තර පුබුදු කිරීමක්. අපි මේ පුබුදු කියලා දාලා තියෙන්නේ රීෆ්‍රෙෂ් කරන්න ඕනේ කියන එක. රීෆ්‍රෙෂ් කිරීම අත්‍යවශ්‍යයි. නිරන්තර පුබුදු කිරීමක් අවශ්‍ය වෙනවා. ඔන්න ගතික සසම්භාවී ප්‍රවේශ මතකය. ඒ වගේම වැඩි ධාරිතාවක් ඔන්න දැන් හදාගන්න පුළුවන්. ප්‍රශ්නයකට තියෙන රීෆ්‍රෙෂ් වෙන එක වෙන්නම ඕන. තව කාරණයක් තමයි මේවා අපි භාවිතා කරන්න පුළුවන්. එහෙනම් අපේ කම්පියුටර් එකේ ප්‍රධාන මතකයට පාවිච්චි කරන්න, ප්‍රධාන මතකයේ හැටියට භාවිතා කරන්න පුළුවන්. හරිනේ. එතකොට වැඩි ධාරිතාවයක් නිර්මාණය කරගත හැකි.
හරිනේ. එතකොට ඔන්න DRAM වල අපිට කියන්න පුළුවන් නිරන්තර පුරුදු කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ප්‍රධාන මතකයට භාවිතා කරන්න පුළුවන්. ප්‍රධාන මතකය ලෙස භාවිතා කරන්න පුළුවන්. භාවිතා කළ හැක කියලා ලිව්වා. වැඩි ධාරිතාවයක් කියන්නේ ප්‍රධාන මතකයට තමයි අපි භාවිතා කරන්නේ. එතකොට ඔන්න DRAM වල අඩංගු වෙලා තියෙන්නේ මොනවද කියලා අපි ලිව්වේ නෑ නේද? එතකොට DRAM වල අඩංගු වෙන්නේ capacitors අඩංගුයි. capacitors එහෙම නැත්නම් ධාරිත්‍රක අඩංගු වෙනවා. ධාරිත්‍රක අඩංගු වෙන හින්දා තමයි මේ නිරන්තර පුබුදු කිරීම සිද්ධ කරන්න ඕන කියලා මතක තියාගන්න. එතකොට SRAM වල මොනවද තිබුණේ? transistors. DRAM වල තියෙන්නේ capacitors. ඊට අමතරව මේ ඒවා පමණක් නෙවෙයි තියෙන්නේ. මම අර කලින් කිව්වා වගේ පිළිපොළ ඒවා අඩංගු වෙනවා. එතකොට ඊට අමතරව මේකේ ධාරිත්‍රක අඩංගු වෙනවා DRAM වල, SRAM වල transistor අඩංගු වෙනවා කියලා මතක තියාගන්න වෙනවා. එතකොට ඔන්න මේ වර්ග දෙක SRAM සහ DRAM අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරන්නේ SDRAM කියන එක. SDRAM. අපි ඒකට කියනවා මේ synchronous dynamic කියලා. synchronous dynamic RAM කියලා කියනවා. එතකොට මේ ඩයිනමික් RAM જાතියක්ම තමයි. ගතික සසම්භාවී ප්‍රවේශ මතක જાතියක්ම තමයි මේක සින්ක්‍රනස් කරලා. එහෙම නැත්තම් මේ අර අපි කියනවා මේක අපි සින්ක් කරනවා කියලා අදහස් කරන්නේ. ඔයාලගේ ෆෝන් එකේ එහෙමත් ඕක තියෙනවා. අපිට පුළුවන් අපේ ඊමේල් account එකේ එන ඒවත් එක්ක ෆෝන් එක සින්ක් කරන්න. එතකොට ඒ වගේ මේ ෆෝන් එකේදී කිව්වා වගේ මේකෙදි කතා කරන්න තියෙන මේ සින්ක්‍රනස් කියලා කියන්නේ ප්‍රොසෙසර් එක තමයි මේ කම්පියුටර් එකේ ප්‍රධානිය. එතකොට මේ ප්‍රොසෙසර් එකේ වේගයට සමාවර්තිතව වැඩ කරන්න පුළුවන් විදියට ප්‍රොසෙසර් එකේ වේගයත් එක්ක ගැලපෙන විදියට වැඩ කරන්න පුළුවන් විදියට හරිගස්සපු RAM අපි කියනවා සින්ක්‍රනස් ඩයිනමික් RAM කියලා. එතකොට මේකේ වාසිය තියෙන්නේ අපි කිව්වා මේ ප්‍රොසෙසර් එකයි RAM එකයි අතර වේග ප්‍රශ්නයක් තියෙනවා, වේග වෙනසක් තියෙනවා. ඒක මේකේ තියෙන බොටල්නෙක් එකක්. කියන්නේ අර වේග වැඩි එක්කෙනාගෙන් අඩු එක්කෙනෙකුට යන වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ දෙන්න අතර යම්කිසි සින්ක්‍රොනයිස් වීමක්, ගැළපීමක් සිද්ධ වුණොත් මේ කම්පියුටරේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න පුළුවන්. ඔන්න ඔය කාර්ය සඳහා නිපදවපු RAM තමයි SDRAM කියන්නේ. එතකොට අද වෙනකොට අපි පරිගණකවල භාවිතා කරන්නේ මේ SDRAM. එතකොට ඔයාලා අහලා ඇති කම්පියුටර්ස් වල මේ DDR කියලා version වලින් කියනවා. DDR, එතකොට DDR1, DDR2 ඔය විදියට අපේ දැන් කතා කරන්නේ DDR4 කියන මතක වර්ග දැනට RAM අපි පාවිච්චි කරනවා මේ DDR4 කියන version එකෙන්. වර්තමානයේ අපි පාවිච්චි කරන මැෂින් වලට DDR4. එතකොට මේ මතක වර්ග මෙන්න මේ SDRAM වල තියෙන versions හැටියට තමයි එන්නේ. ඒතර ඒක මතක තියාගන්න. ඒතර අපි ප්‍රධාන වශයෙන්ම මේ RAM වර්ග තුනක් ගැන කතා කරා. එකක් තමයි SRAM. අපි කියුවා cache memory වලට පාවිච්චි කරනවා කියලා. එතකොට DRAM අපිට ප්‍රධාන මතකයේ හැටියට පාවිච්චි කරන්න පුළුවන්. DRAM වලත් වර්තමානයේ වෙනකොට අපි පාවිච්චි කරන මේ SDRAM වල version. එතකොට ඒවයිනොත් අද වෙනකොට මේ DDR4 කියන version එක දක්වා ඇවිල්ලා තියෙනවා. මෙතනදී කාරණය තමයි මේ RAM සඳහා භාවිතා කරන වෝල්ටීයතාවය අඩු කරගන්න මේ version එකෙන් version එකට සමත් වෙලා තියෙනවා. එතකොට මේ රත් වීම වගේ දේවල් අඩු කරගන්නත් මේක හරහා හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේවා සඳහා පාවිච්චි කරන මේ RAM සඳහා මේ RAM වලින් එන වේගය නැත්තම් මේ data අපි හිතුවොත් read කරන්න, write කරන්න මේකෙන් මේ transmit කරන්න තියෙන වේගය වැඩි කරගන්න සමත් වෙලා තියෙනවා මේ version එකවත් සමග. ඉතින් ඒක හින්දා මේ පරණ RAM අපිට කිව්වල් DDR1 2 version වලින් අද වෙනකොට ඒවා DDR4 කියලා
විශේෂයෙන් හේතුව ප්‍රොසෙසර් එකේ වේගය අපි දන්නවා මේ පරම්පරාවන් එක්ක වැඩි වෙවි ඇවිල්ලා එතකොට DDR4 ප්‍රොසෙසර් DDR4 RAM එක වැඩ කරන්න පුළුවන් වර්තමානයේ පාවිච්චි කරන මේ ඉහළ මට්ටමේ වේගයෙන් තියෙන ප්‍රොසෙසර් එක වැඩ කරන්න පුළුවන් හැකියාවට තමයි මේ DDR4 නිර්මාණය කරලා තියෙන්නේ. ඒතර ඔන්න මතක තියාගන්න අපි කතා කරපු මෙන්න මේ RAM වර්ග ගැන. දැන් අපි කතා කරන්න හදන්නේ නශ්‍ය නොවන මතක වර්ග ගැන. එතකොට නශ්‍ය මතක ගැන අපි කතා කරා නශ්‍ය නොවන මතක. එතකොට මේ වගේ දත්ත සහ උපදෙස් රඳා පැවැත්ම විදුලිය මත තීරණය වෙන්නේ නැහැ. නැත්තම් විදුලි බල සැපයුම මත තීරණය වෙන්නේ නැති මතක. ඉතින් මොනවද මේවට උදාහරණ? උදාහරණ අපිට කියන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම මේ අපි කිව්වා අර සේව් කරද්දි ස්ථිර වශයෙන්ම සේව් කරන මතකයක් hard disk එක. එතකොට hard disk එක කියන එක කියන්න පුළුවන් උදාහරණයක් හැටියට. ඊට අමතරව අපි මේ පරිගණකය ගැන කතා කරද්දි මේ මූලික සංරචනයක් ගැන කතා කරද්දි ස්ථිරාංග යටතේ කතා කරා මෙන්න මේ ROM එක ගැන. නැත්තම් මේ BIOS කියලා chip එකක් ගැන එහෙම කතා කරා. එතකොට මෙන්න මේ ROM කියන මතකය අපි කියන එකට read only memory. read only memory. ROM කියලා කියනවා අපි ඒකට. සිංහලෙන් කියනවා පටන මාත්‍ර මතකය කියලා. පටන මාත්‍ර මතකය. ROM ගත්තට පස්සේ ROM වල තියෙනවා විවිධ versions. එතකොට මුලින්ම ආපු ROM ඒ chip එකට දාපු දේවල් කියවීමට පමණයි පුළුවන් වුණේ. එහෙම නැත්නම් processor එකට පුළුවන් වුණේ ඒ තියෙන chip එකේ දේවල් කියවන්න පමණයි. එතකොට ඒ වර්ගයේ මතකවලට අපි කිව්වා ROM කියලා. එතකොට ROM නැවත අපි විවිධ versions කිව්වොත් ROM වල තියෙනවා programmable ROM කියලා. programmable ROM. programmable. අපිට මේක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අදහස් කරේ ක්‍රමලේඛනය කරන්න පුළුවන් මේ අපි සාමාන්‍යයෙන් මේ සමහර ROM chip තියෙනවා. chip එක විතරක් අපි නිෂ්පාදකයා එවනවා. අපිට පුළුවන් ඒකට ප්‍රෝග්‍රෑම් එකක් දාගන්න. හැබැයි එකවරක් පමණයි ඒකට ප්‍රෝග්‍රෑම් එක ලියන්න පුළුවන්. නැවත නැවත ලියන්න බෑ මේ જાතියේ ROM නැත්තම් මේ PROM වලට. අපි මේකට කියමු PROM කියලා. PROM. Programmable Read Only Memory. මම දිගට ලියන්නේ නැහැ ඒක. එතකොට ඊළඟ જાතිය අපිට කියන්න පුළුවන් erasable. erasable PROM කියලා ලියන්න. erasable Programmable Read Only Memory. එතකොට මේ જાතියේ ROM chip වලට අපිට තියෙන දේවල් මකලා තියෙන අපි හිතමු මේ ක්‍රමලේඛනයක් තියෙන කියලා ඒක මකලා නැවත ක්‍රමලේඛනය ලියන්න පුළුවන්. නැත්තම් ක්‍රමලේඛනය නැවත ලියන්න පුළුවන්. එතකොට ක්‍රමලේඛන නැවත ලියන්න පුළුවන් මේ erasable PROM එක. එතකොට අපි කියනවා මේක මේ UV කිරණ භාවිතයෙන් ultraviolet කියලා කියන්නේ UV කිරණ භාවිතයෙන් මකා නැවත දත්ත ලිවිය හැකි කියලා. erasable PROM එක. ඊට පස්සේ අවසාන අපි જાතිය කතා කරනවා EEPROM කියන එක. EEPROM. මේක තියෙන වැදගත්කම තමයි මේක electrically erasable කියලා කියන්නේ. electrically erasable programmable ROM කියන එක. electrically කියන කෑල්ල ලියලා මම ඉතිරි ටික උඩ තියෙනවනේ. electrically ඊට පස්සේ EEPROM.
electrically erasable programmable ROM කියන එක. එතකොට මේකේ තියෙන වාසිය තමයි විද්‍යුතය පාවිච්චි කරලා තමයි මකන්නේ. දැනට තියෙන වැඩසටහනේ කොටසක් ඉතිරි කරලා ඒකට අලුතෙන් දේවල් ඇඩ් කරන්න පුළුවන් මේ EEPROM එකේදී. හරිනේ. එතකොට ඔයාලා දැකලා ඇති මේ අපි ඉගෙන ගන්නවා මේ Arduino එහෙම ඉගෙන ගන්නදී අපි Arduino මේ බෝඩ් එක තුලට ප්‍රෝග්‍රෑම් එකක් පිටපත් කරනවා. එතකොට අපි දන්නවා ඒක පිටපත් කරද්දී අර කලින් තිබුණ එක නැති වෙලා යනවා. එතකොට ඒ වගේ අවස්ථාවක් අපිට ගන්න පුළුවන් මේ erasable PROM එකක් හැටියට. නමුත් ඒ තියෙන කොටස තියෙද්දි තවත් ඇඩ් කරන જાතිය ඒවට අපිට කියන්න පුළුවන් මේ EEPROM කියලා. ඉතින් ඔන්න ROM එක බෙදෙන කොටස් ටික තමයි කිව්වේ. නැත්තම් මේ ROM එක බෙදෙන කොටස් කියලා අදහස් කරේ ROM වර්ග ගැන තමයි කිව්වේ. එතකොට programmable ROM, erasable PROM, ඊට පස්සේ තියෙනවා electrically erasable programmable read only memory කියන වර්ග ටික. එතකොට මම මේ කෙටි නම් ටික ලිව්වොත් from තියෙනවා programmable ROM, EEPROM, erasable programmable ROM, ඊළඟ එක EEPROM, electrically erasable programmable PROM කියන ඔන්න ඔය වර්ග ටික තමයි එතකොට PROM, EEPROM, EEPROM ඔය වර්ග තමා ROM වල තියෙන විශේෂිත වර්ග හැටියට කියන්න පුළුවන්. හරි නැෂ්‍ය නොවන මතකයට ඊට පස්සේ මම කතා කරන්න හදන්නේ මේ solid state drive ගැන නැත්නම් ඝන තත්ත්වයේ පවතින මාධ්‍යයන් ගැන. එතකොට මේ solid state drive කියන ඒවා අද වෙනකොට අපි මේ දන්නවා hard disk එක නැත්නම් මේ චුම්බක තාක්ෂණය පාවිච්චි කරන මේ hard disk එක පරාද කරගෙන ඉස්සරහට එනවා වේගය සහ කල්පැවැත්ම වැඩි මතක වර්ගයක් විදියට. කලින් නම් අපි මේ SSD වල හැටියට පාවිච්චි කරේ pen drives වගේ දේවල් විතරයි. නමුත් අද වෙනකොට කම්පියුටරේ ඇතුලේ ප්‍රධානම මේ ද්විතීයික ආචායන මාධ්‍ය විදියට SSD පාවිච්චි කරන්න පටන් අරගෙන තියෙනවා. එතකොට අලුතෙන් එන ලැප්ටොප් වල අලුතෙන් හදන PCs වල මෙන්න මේ SSD අඩවුන් කරලා තමයි හදන්නේ. එතකොට SSD solid state drive අපි කියනවා ඝන තත්වයේ පවතින මාධ්‍ය නැත්තම් තැටි කියලා. ඝන තත්වයේ පවතින තැටි කියලා ලියමු. එතකොට SSD හැටියට තමයි අපි ගන්නේ SSD drive එක. ඊට පස්සේ flash memory කියන pen drive, ඊට පස්සේ සමහර තියෙනවා මේ memory chips, memory card කියන ඒවා නැත්තම් අපි chip කියන ඒවා ඔයට එන්නේ SSD වලට. ඉතින් වර්තමාන වෙනකොට මේ මම කිව්වා hard disk එක වෙනුවට මේක භාවිතා කරනවා. මේකේ තියෙන ප්‍රධානම වාසියක් තමයි මේකේ චලනය වෙන කොටස් නැහැ. මේක අර්ධ සන්නායක තාක්ෂණය තමයි පාවිච්චි කරන්නේ. ඒකින්ද ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් hard disk නම් අපි දන්නවා කාලයක් වැඩ කරනකොට ඒ වගේ ගැටලු වෙනවා. ගෙවීමට ලක් වෙනවා කොටස් යාන්ත්‍රිකව වැඩ කරන හින්දා. නමුත් මේකේ ආයු කාලය වැඩි, ඒ වගේම ප්‍රවේශ වේගය මේකේ වැඩි කරගන්න සමත් වෙලා තියෙනවා. ඒකින්ද solid state drive කියන එක hard disk චුම්බක මාධ්‍ය වලට වඩා වේගවත් කියලා මතක තියාගන්න වෙනවා. ඊට පස්සේ මම මේ කලින් වීඩියෝ එකේදීත් මේ ඔය ගැන කතා කරපු හින්දා hard disk එහෙම ගැන කතා කරපු හින්දා ඊට පස්සේ මම කතා කරන්න හදන්නේ චුම්බක මාධ්‍ය. චුම්බක මාධ්‍ය මම මේ පැත්තේ ලියන්නම්. චුම්බක මාධ්‍ය හැටියට ප්‍රධාන අපි කතා කරනවා hard disk එක,
hard disk එක ගැන මම ටිකක් in detail විස්තරාත්මකව කතා කරා කලින් වීඩියෝ එකක. hard disk ඊට පස්සේ ඉස්සර කාලේ පාවිච්චි කරපු මේ disk જાතියක් තිබුණා නම්‍යත ඇටි. එහෙම නැත්නම් floppy disk කියන එක. floppy disk ඊට පස්සේ තියෙනවා magnetic tapes. එහෙම නැත්නම් චුම්බක පටි කියන ඒවා. magnetic tapes චුම්බක පටි. එතකොට මේ චුම්බක පටි කියන ඒවා තවමත් පාවිච්චි වෙනවා. හේතුව තමයි චුම්බක පටි වලින් පුළුවන් චුම්බක පටි පාවිච්චි කරපු මේ විශාල ප්‍රමාණයේ තැටි දැනටත් දත්ත උපස්ත data backup තියාගන්න පාවිච්චි කරනවා. විශාල දත්ත ප්‍රමාණයක් අඩු මුදලක් වැය කරලා ගබඩා කරන්න පාවිච්චි කරන්න පුළුවන් මාධ්‍යයක් විදියට චුම්බක පටි. වේගය අඩුයි. නමුත් මේ දත්ත බැකප් තියාගන්න වගේ වැඩකට සුදුසු උපක්‍රමයක් හැටියට තමයි මේ මැග්නටික් ටේප්ස් කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඒතරොනේ චුම්බක මාධ්‍ය ওই විදිහට කතා කරා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මේ ප්‍රකාශ මාධ්‍ය ගැන. ප්‍රකාශ තැටි ගැනත් මම කලින් කතා කරා යාලට. ප්‍රකාශ තැටි ගත්තට පස්සේ අපි කතා කරා Blu-ray තැටි, DVD, CD ඔය වගේ ඒවා. එතකොට ප්‍රකාශය කියන්නේ ප්‍රකාශ කියලා කියන්නේ ආලෝකය. ආලෝක අපි කිව්වා මේ අඩු බැලති ලේසර් කදම්බයක් භාවිතා කරලා තමයි මේ කියවීම ලිවීම සිද්ධ කරන්නේ මේ තැටිවලට. එතකොට මේ මාධ්‍යත් අපි කතා කරනවා අපිට නශ්‍ය නොවන මතක වර්ග හැටියට ප්‍රකාශ තැටිත්. එතකොට ඔන්න නශ්‍ය නොවන මතක වර්ග ගැන කතා කරද්දී ROM එක කතා කරා. ඊට පස්සේ මේ SSD කතා කරා. ඊට පස්සේ චුම්බක මාධ්‍ය. ඊට පස්සේ ප්‍රකාශ තැටි. ඔන්න ඔය කියන වර්ග අපිට ගන්න පුළුවන්. මෙන්න මේ නශ්‍ය නොවන මතක වර්ග. එතන ඔන්න නශ්‍ය මතක ගැන කතා කරලා නශ්‍ය නොවන මතක ගැන කතා කරලා ඊට පස්සේ අපි ඇඳලා බලමු මතක දූරාවලිය කියලා එකක් තියෙනවා. අන්න මතක දූරාවලිය නැත්තම් මෙමරි හයරාකි එක කොහොමද වෙන්නේ කියලා බලන්න. මතක දූරාවලිය මෙමරි හයරාකි එකේ ඉහළින්ම තියෙන්නේ රෙජිස්ටර් මතකය. එතකොට අපි එයාව ඉහළින්ම දාන්න හේතුව තමයි එයා ධාරිතාවයෙන් නම් කුඩයි. හැබැයි වේගයෙන් නම් එයා තමයි වැඩිම. ඊට පස්සේ වේගවත් එක්කෙනා සහ ධාරිතාවයෙන් අඩුයි වාරක මතකය. ඊට පස්සේ RAM කියන්නේ සසම්භාව්‍ය ප්‍රවේශ මතකය. එතකොට මෙන්න මේ තුනම අපිට කියන්න පුළුවන් මේ තුනම අපිට කියන්න පුළුවන් නශ්‍ය මතක කියලා. නශ්‍ය මතක. ඒ වගේම මේ පහළ තියෙන මතක වර්ග ටික අපිට කියන්න පුළුවන් නශ්‍ය නොවන මතක. එතකොට නශ්‍ය නොවන මතක වලට අයිති වෙනවා SSD solid state drive කියන එක. මේක අර්ධ සන්නායක මාධ්‍ය, චුම්බක තැටි, magnetic disk, hard disk එහෙම වැටෙන්නේ මෙතනට. එතකොට ප්‍රකාශ තැටි, CD DVD, චුම්බක පටි. මම අවසානට කතා කරා බෑකප් තියාගන්න පුළුවන් පාවිච්චි කරනවා කියලා. එතකොට අපි කිව්වොත් ධාරිතාවය ඊය ගනිද්දි අපිට කියන්න පුළුවන් පහළට වෙද්දි ධාරිතාවය වැඩි වේ කියලා. හැබැයි දැන් මෙතන මේ කෙනෙක් අහන්න පුළුවන් සර් ප්‍රකාශ තැටි ගත්තොත් CD එකට මෙගාබයිට් 700ක් විතරනේ දාන්න පුළුවන් කියලා. ඒතර ප්‍රකාශ තැටි කියන එක ඇත්තටම ධාරිතාවයේ තියෙන පොයින්ට් එක ගනිද්දි මේ සාමාන්‍යයෙන් මේක මේ SSD වලටත් වඩා අඩු ප්‍රමාණයක ධාරිතාවයක් දාන්න පුළුවන් වගේ මට්ටමට යනවා. නමුත් පොදුවේ දැන් මම මේක ධාරිතාවයේ මේ චුම්බක පටියෙන් වැඩි හින්දා පහළට එද්දි ඒක දැම්මා. ඒකින්ද ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ ඉහළට යද්දි ධාරිතාවය මේ උඩට යද්දි ධාරිතාවය අඩු වෙයි කියලා කියන්න පුළුවන්. මේ පැත්තට යද්දි ධාරිතාවය අඩු වෙයි. එතකොට බයිට් එකක් සඳහා මිල ඉහළට යද්දි බයිට් එකකට වැය කරන්න ඕන මිල. බයිට් ඒකකයක් සඳහා මිල වැඩි වෙනවා. මොකද රෙජිස්ටර් මතකයට යද්දි බයිට් එකකට යද්දි මිල වැඩි. ඒතකොට මිල අඩු වෙනවා පහළට එද්දි. ඒ වගේම
අපි කතා කරොත් මෙතන්දි මේ වේගය කියන එක ගත්තොත් වේගය අපි හිතුවොත් ඒකට කියන්නේ ප්‍රවේශ වේගය කියලා. ප්‍රවේශ වේගයත් ඉහළට යද්දි ප්‍රවේශ වේගය වැඩි වෙනවා. පහළ සිට ඉහළට යද්දි ප්‍රවේශ වේගය වැඩි. ඒතර ප්‍රවේශ වෙන්න ගත වන කාලය හැමුණොත් ඉහළට යද්දි අඩු වෙනවා. මොකද වේගයයි කාලයයි ප්‍රතිලෝමව සම්බන්ධයක් තියෙන හින්දා. එතකොට ඔන්න ඔයාට මතක තියාගන්න වෙනවා මතක දූරාවලිය මේ විදිහට ඉහළම තියෙනවා රෙජිස්ටර් මතකය, ඊට පස්සේ වාරක මතකය, RAM, SSD, චුම්බක තැටි, ප්‍රකාශ තැටි සහ චුම්බක පටි ඔය කියන ඒවා. එතකොට මේකට උදාහරණත් ඔයාලට දක්වන්න පුළුවන් වෙන්න ඕන. අපි දන්නවා මේ SSD වලට ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස් නැත්නම් මේ මෙමරි කාඩ් ඔය වගේ උදාහරණ කියන්න පුළුවන්. චුම්බක තැටි වලට අපිට උදාහරණ කියනකොට හાર્ඩ් ඩිස්ක් එක, ෆ්ලොපි ඩිස්ක් එක වගේ, සිප් ඩිස්ක් ඔය වගේ ඒවා. ඊට අමතරව ප්‍රකාශ තැටි වලට CD, DVD, Blu-ray තැටි, චුම්බක පටි වලට අපිට කියන්න පුළුවන් ඔය විශාල ප්‍රමාණයේ මේ data backup තියාගන්න පාවිච්චි කරන තැටි වර්ග ඒවා දක්වන්න පුළුවන් උදාහරණ හැටියට. ඉතින් ඔන්න මතක දුරාවලිය ඔය විදිහට කතා කරන්න පුළුවන්. ඉතින් මේත් එක්කම අපි මේ දෙවෙනි ඒකකයේ තියෙන මේ ප්‍රධාන මාතෘකා මේවා ටික කතා කරලා අවසන් වෙනවා. ඉතින් ඒකින්ද ඔයාලා ආයෙත් මේ මුල ඉඳලම මේ වීඩියෝ මාලාව නැත්නම් වීඩියෝ සීරීස් එක බලන්න. එතකොට යාට යුනිට් 2 එක පහසුවෙන්ම කවර් කරගන්න පුළුවන් වෙනවා. එහෙමනම් සම්බන්ධ වුණාට